අනුත්තර පුරිස ධම්මසාරථී ගුණය. දමනය කළ යුතු පුද්ගලයන් ඊ타ම සීලාචාර වන පරිදි, ඊතා ගුණවත් වන පරිදි, ඊතා ශාන්ත වන පරිදි, නැවත වෙනස් වී රෞද්‍ර නොවන පරිදි දමනය කිරීමට සමත් වන බැවින්ද රජුන් විසින් හෝ සක්‍ර ආදී දෙවියන් විසින් හෝ බ්‍රාහ්මණයන් විසින් හෝ දමනය කළ නොහැන අති ඡණ්ඩ, අති මානී, අති කෛරාටිකයන් වුවද දමනය කිරීමට සමත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකේහි දම්යන් දමනය කරන්නවුන් අතුරින් අග්‍රවනසේක. එබැවින් උන්වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරථී නම් වෙති. ලෝකේහි කාය බල, ධන බල, ඥාන බල, විද්‍යා බල, ස්ථාන බල ආදී යම් කිසි බලයකින් මත්ව ගරු කළ යුත්තන්ට ගරු නොකරමින්, යටත් විය යුත්තන්ට යටත් නොවෙමින්, අන්‍යයන්ට කරදර කරමින්, ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන උඩඟු පුද්ගලයෝ දමනය කළ යුතු අයය. කාය බලය, ධන බලය ආදී කිසි බලයක් නැතද මෝඩකම නිසා අන්‍යයන් පහත් කොටත් තමන් උසස් කොටත් සිතාගෙන ගරු කළ යුත්තන්ට හට ගරු නොකරමින්, යටත් වේ යුත්තන්ටත් යටත් නොවෙමින්, අන්‍යයන්ට කරදර කරමින්, ගුණවතුන්ට නින්දා කරමින් හැසිරෙන අවිනීත පුද්ගලයෝද ඇත. ඔවුහුද දමනය කළ යුතු එක් පුද්ගල කොටසකි. මෝඩකම බලය කොට, මෝඩකම පණ්ඩිතකම කොටගෙන සිටින ඒ පිරිස දමනය කිරීමට ඊතා දුෂ්කරය. එවැනි අය බුදුවරුන්ටද දමනය කිරීම ඊතා දුෂ්කරය. අවිද්‍යාවෙන් අන්ධව රාග ආදී කෙලෙසුන්ට වසඟව පස්කම් සැප විඳීමම මිනිසෙකුට කරන්නට ඇති උසස් දෙය සලකාගෙන කාමයන්හි ගැලී සිටින විශාල ජනකායන්ද ලොව ඇත්තාහ. ඔවුහුද දමනය කළ යුත්තේය. කාය බල, ධන බල ආදිය නිසා ප්‍රචණ්ඩව හැසිරෙන පුද්ගලයන් කෙරෙහි කාය බල ආදියෙන්ම මෙහෙයවා පහර දීම, ධනය පැහැර ගැනීම, ධනය විනාශ කිරීම ආදියෙන් ඔවුන්ගෙන් බල බිඳ දුබල කොට නොනැගී සිටිය හැකි තැනට පැමිණවීමද ලෝකයේහි අදන්තයන් දමනය කිරීමක් ලෙස සලකති. රාජාදීහු ඒ ක්‍රමයෙන් අදන්තයන් දමනය කරති. එයින් පක්ෂයට යහපතක් වතුදු දමනය කරනු ලැබූ පුද්ගලයාට වන්නේ ඉමහත් නපුරකි, දුකකි. පක්ෂයකට යහපත වී පක්ෂයකට නපුරක් වන ඒ ක්‍රමය යහපත් නොවේ. එයින් වන්නේ වෛරයක් ඇතිවීමකි. එසේ දමනය කරන ලැබූ පුද්ගලයා බලය ලත් විට නැවතත් පෙර තත්වයේම පැමිණෙන නිසා එය නියම දමනයක්ද නොවේ. තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන්නේ කාහටවත් නපුරක් නොවන පරිදිය. කාය බලයෙන් හෝ ධන බලයෙන් උඩඟුව සෙස්සන්ට කරදර කරමින් හැසිරෙන්නෙක් තථාගතයන් වහන්සේ විසින් දමනය කරනු ලැබුවහොත් එයින් ඔහුටද ඉමහත් යහපතක් සිදුවේ. සමහර විට ඔහු තමන්ගේ කාය බලයෙන්, ධන බලයෙන් සෙස්සන්ට යහපත සිදු කරන්නෙක්ද වේ. එබැවින් තථාගතයන් වහන්සේගේ දමනය කිරීමේ ක්‍රමය ඊතා යහපත් වේ. තථාගතයන් වහන්සේ විසින් කොතරම් රෞද්‍ර පුද්ගලයෙකු වුවද දමනය කරන්නේ දඬු මුගුරු අවියසවීමක් නොකොටය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් දමනය කළ ඊතා ප්‍රචණ්ඩ පුද්ගලයෙකු වන අංගුලිමාල තෙරණුවෝ
තේරගාථාවේ පරිදි දණ්ඩනේකේ දමයන්ති අංකුසේහි කසාහි ච අදණ්ඩේන අසත්තේන අහං දන්තෝමිහි තාදිනා යනුවෙන් ඇතමෙක් දමනය කළ යුත්තන් පොළුවලින් අකුස්වලින් කසවලින් දමනය කෙරෙති. මම වනාහි බුදුරදුන් විසින් අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දමනය කරන ලද්දෙක් වෙමි යනුවෙන් අංගුලිමාලයන් වහන්සේ වදාළසේක. තථාගතයන් වහන්සේ විසින් කිසිදු පීඩාවක් නොකොට අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දමනය කරනු ලබන පුද්ගලයෝ අතිශයින්ම ශාන්ත වෙති. තථාගතයන් වහන්සේ චම්පානුවර වරග්ගරා නම් පොකුණුතෙර මහත් වූ භික්ෂූන් පිරිස සමග වැඩවෙසෙන අවස්ථාවෙහි පෙස්ස නම් වූ හස්තචාර්ය පුත්‍රයා හා කන්දරක නම් පිරිවැජියාද උන්වහන්සේ වෙත පැමිණියාහ. ඔව්හු තථාගතයන් වහන්සේ සමීපයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ ශාන්තභාවය දැක ඉමහත් පුදුමයටත් සතුටටත් පත් වූහ. බුදුරදුන් හා පිළිසඳර කතා කොට එකත් පසෙක හිඳගත්තා වූ කන්දරක පිරිවැජියා කියනුයේ පින්වත් ගෞතමයන් වහන්ස නුඹ වහන්සේ භික්ෂු සංඝයා හික්මවා ඇති සැටි ඊතා පුදුමයි. අතීත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නට ඇත්තේද අනාගත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නේද දැන් පින්වත් ගෞතම වහන්සේ භික්ෂු සංඝයා හික්මවා ඇති පරිද්දෙම් යයි සිතමි යයි කීය. තථාගතයන් වහන්සේ එසේය කන්දරක අතීත බුදුවරයන් වහන්සේලා මෙන්ම අනාගත බුදුවරයන් වහන්සේලාද දැන් මා මේ භික්ෂු සංඝයා හික්මවන ඇති පරිද්දෙම්ම හික්මවන්නේ යයි වදාරා එහි රැස්ව උන් භික්ෂූන්ගේ තත්වයද පහදා වදාළසේක. ඇතුන් අසුන් ගවයන් සිංහයන් ව්‍යාග්‍රයින් නයින් පොළොංගුන් දමනය කිරීම පහසුය. මනුෂ්‍යයන් දමනය කිරීම දුෂ්කරය. තිරිසනුන් කපටිකම් නැත්තෝය. මායම් නොදක්වන්නෝය. සෑම කල්හි තමන්ගේ ඇති සැටිය දක්වන්නෝය. ඔවුන්ගේ නපුරුකම සඟවාගෙන හීලෑකම් දැක්වීමක් නැත. හීලෑකම සඟවාගෙන නපුරුකම් දැක්වීමක් නැත. වැඩ කළ හැකිව තිබියදී බොරු බැරිකම් දැක්වීමක් හොර ලෙඩ ගැනීමක් නැත. සඟවන කිසිවක් ඔවුන්ගේ නැත. ඔවුහු කරන සියල්ලම එලිපිටම කරති. එබැවින් ඔවුන් හික්මවීම පහසුය. එහෙත් මනුෂ්‍යයෝ ඊතා කෛරාටිකයෝය. මායම්කාරයෝය. කුහකයෝය. ඔවුන් එකක් කරමින් අනිකක් කියති. එකක් කියමින් අනිකක් කරති. අනිකක් සිතති. පරම පාපියකුව සිට මහා උවසුවෙකුගේ තවුසුවෙකුගේ ආකාරය දක්වති. හොරෙකුව සිට පරෙස්සම් කර දෙන්නෙකුගේ ආකාරය දක්වති. හතුරුකම් කරමින් මිතුරු ආකාරයක් දක්වති. දුප්පත්ව සිට පොහොසතෙකුගේ ආකාරය දක්වති. පොහොසත්ව සිට දුප්පත්කම් දක්වති. උගත්කම් නැතිව උගත්කම් දක්වති. ඇතුන් දමනය කරන්නෙකු වුවද බොහෝ සේවකයන් ඇතියෙකු වුවද පෙස්ස මිනිසුන් හා තිරිසනුන් අතර ඇති වෙනස හොඳින් දනී. දමනයට දුෂ්කර මිනිසුන් රැසක් ඊතා ශාන්ත වන පරිදි දමනය කර ඇති බව දුටු පෙස්ස ඊතා පුදුමයට පැමිණ ගහනං හෙතං බන්තේ යදිදං මනුස්සා උත්තානහනකං හේතං බන්තේ යදිදං පසවෝ යනුවෙන් ස්වාමීනි මේ මිනිස්යෝ කෛරාටිකයෝය. සිව්පාවෝ නොගබරු වූවෝය. යයි මිනිස්යෝ හා තිරිසනුන්ගේ වෙනස දක්වා නුඹ වහන්සේ මේ මිනිස්යන්ගේ හිතාහිතය දන්නාහයි තථාගතයන් වහන්සේට පැවසුවේය. මෙසේ ලෝතතු දන්නවුන් පුදුමවන අන්දමට ඊ타ම ශාන්ත භාවයට පැමිණෙන ලෙස
අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් පුද්ගලයන් දමනය කිරීමට සමත් වන බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක. තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන අයුරු අංගුත්තර චතුක්ක නිපාතයේ කේසී සූත්‍රය අනුව කිව යුතුය. දිනක් කේසී නම් අශ්ව දමකයා බුදුරදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳගත්තේය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් කේසී නුඹ අශ්වයන් පුරුදු කිරීමෙහි ප්‍රසිද්ධය. නුඹ අශ්වයන් දමනය කරන්නේ කෙසේදැයි වදාළසේක. ස්වාමීනි මම මෙලකින්ද රළුයෙන්ද ඒ දෙකින්මද අශ්වයන් දමනය කරමි ඔහු කීය. කේසී ඉතින් අශ්වයන් මෙලකින්ද රළුයෙන්ද ඒ දෙකින්මද කීකරු නොහැකි වී නම් එකල්හි නුඹ කුමක් කරන්නෙහිදැයි තථාගතයන් වහන්සේ වදාළහ. ඒ තුන් ආකාරයෙන් නොදැමිය හැකි අශ්වයන් අපගේ ඇදුරු පරපුරට අවමානයක් ඇති නොවනු පිණිස මරා දමමි යයි කේසී කීය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරථී වන ඔබ වහන්සේ නුඹ වහන්සේ දමනය කළ යුතු පුද්ගලයන් කෙසේ හික්මවන්නාසේක්දැයි කේසී විචාලේය. කේසී මම දමනය කළ යුතු පුද්ගලයන් මෙලකින්ද හික්මවමි රළුයෙන්ද හික්මවමි ඒ දෙකින්මද හික්මවමි. මේ කාය සුචරිතය මේ කාය සුචරිතයේ විපාකය මේ වාක් සුචරිතය මේ වාක් සුචරිතයේ විපාකය මේ මනෝ සුචරිතය මේ මනෝ සුචරිතයේ විපාකය සුචරිතයේ විපාක වශයෙන් මිනිස් ලොව උපදිනාහ දෙව්ලොව උපදිනාහ. මෙසේ අනුශාසනා කොට පුද්ගලයන් හික්වීම මාගේ මෙලෙක් හික්වීමයි. මේ කාය දුෂ්චරිතය මේ කාය දුෂ්චරිතයේ විපාකය මේ වාක් දුෂ්චරිතය මේ වාක් දුෂ්චරිතයේ විපාකය මේ මනෝ දුෂ්චරිතය මේ මනෝ දුෂ්චරිතයේ විපාකය. දුෂ්චරිතයන් නරකයන් දුෂ්චරිතයෙන් නරකයෙහි උපදින්නාහ තිරිසන් වන්නාහ ප්‍රේත වන්නාහ. මෙසේ අනුශාසනා කොට හික්මවීම මාගේ රළුවෙන් හික්මවීමය. ඒ දෙආකාරයෙන්ම අනුශාසනා කොට හික්මවීම මාගේ මෙලකින් හා රළුයෙන් හික්මවීමයයි තථාගතයන් වහන්සේ වදාළසේක. එකල්හි කේසී ස්වාමීනි දමනය කළ යුත්තේක් ඒ තුන් ආකාරයෙන්ම නොහික්ම වේ නම් ඔහුට නුඹ වහන්සේ කුමක් කරනසේක්දැයි කීය. තථාගතයන් වහන්සේ වදාරණසේක් කේසී දමනය කළ යුතු පුද්ගලයා ඒ තුන් ක්‍රමයෙන්ම නොහික්මෙන්නේ නම් මමද ඔහු මරමි යයි වදාළසේක. එකල්හි කේසී ස්වාමීනි නුඹ වහන්සේ ප්‍රාණඝාතය අකැපය එහෙත් නුඹ වහන්සේ මරමි කියනසේක්. සැබෑව කේසී තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතය කැප නැත. යමෙක් මෙලකින් අනුශාසනා කිරීමෙන්ද තදින් අනුශාසනා කිරීමෙන්ද ඒ දෙආකාරයෙන්ම අනුශාසනා කිරීමෙන්ද නොහික්මේ නම් තථාගතයන් වහන්සේ ඔහු අනුශාසනා නොකළ යුත්තේක් ලෙස සලකන්නාහ. මාගේ නුවණැති ශ්‍රාවකයෝද ඔහු අනුශාසනා නොකළ යුත්තේක් ලෙස සලකන්නාහ. කේසී එසේ අනුශාසනා නොකළ යුත්තේක් ලෙස සැලකීම මේ ආර්ය විනයෙහි මරණයට පැමිණවීමයයි වදාළසේක. කේසී තථාගතයන් වහන්සේට ස්තුති කොට තෙරුවන් සරණ ගොස් උපාසකයෙක් වූයේය. බුදුරදුන් විසින් දමනය කරන්නේ පුරුෂයන් පමණක් නොවේ. උන්වහන්සේ ස්ත්‍රීන්ද දමනය කරති. සරණ සීලාදියෙහි පිහිටවමින් හික්මවති. පුරිස ධම්ම සාරථී යන මෙහි පුරුෂයන් පමණක් ගෙන තිබෙන්නේ දමනය කළ යුත්තන් අතර පුරුෂයන් ප්‍රධාන නිසාය යයි කියා තිබේ. එහි පුරුෂ යන වචනය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ගත හැකි පුද්ගල වාචී වචනයක් ලෙස සැලකිය හැකිය. වචනය කෙසේ වුවද
තථාගතයන් වහන්සේ ස්ත්‍රී පුරුෂ හැම දෙනම দমনය කරන බව කිව යුතුය. තථාගතයන් වහන්සේ පුද්ගල দমনය අඟුලිමාල නාලාගිරි ආදී ප්‍රචණ්ඩයන් මෙල්ල කිරීමම නොවේ. උන්වහන්සේ අතින් එවැන්නක් සිදුවන්නේ කලාතුරකිනි. උන්වහන්සේ විසින් බෙහෙවින් කරන නිතර කරන দমনය නම් කෙලෙසුන්ට වසඟව මෝහයෙන් මුලාව මානයෙන් මත්ව සුසිරිතෙන් බැහැරව පව්කම්හිද පංචකාමයේහිද ඇලී අපාය මාර්ගයේ ගමන්ගෙන ඇති සත්වයන් සරණ සීල ආදීෙහි පිහිටවා ස්වර්ග මෝක්ෂ මාර්ගයන්හි ගමන් කරන්නවුන් කිරීමය. අප තථාගතයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් 45 වසක් මුළුල්ලේ කළේ එය. අනුන් দমনය කිරීමය තමාගේ සිත দমনය කර ගැනීමය යන මේ දෙකින් වඩා වැදගත් වන්නේ තමාගේ సంతානය තමාගේ සිත দমনය කර ගැනීමය. දුෂ්කර දෙයක් එයයි. එබැවින් අත්තාහි කිර දුද්දමෝ යනු වදාරන ලදී. අනුන් দমনය කිරීම සුදුසු වන්නේ තමාගේ సంతානය තමාගේ සිත দমনය කරගත් පුද්ගලයාය. භාග්‍යවතුන් වහන්සේ වනාහි අති දීර්ඝ කාලයක් දාන ආදී පෙරුම් දම් සපුරා ඒ වායේ බලෙන් බෝධි මූලයේ වැඩහිඳ සිත නොසන්සුන් කරන කය වචන දෙක නොසන්සුන් කරන සකල ක්ලේශයන් අරහත් මාර්ග ඥාන නැමැති ගින්නෙන් දවා සර්වාකාරයෙන් පාරිශුද්ධත්වයට පැමිණ තමන් වහන්සේගේ సంతානය দমনය කරගත්සේක. ලෝකයේ කොපමණ බලවතෙකු 이르දිමතෙකු වුවද দমনයට සමත් වන ඥාන බල 이르දි බල ලබාගත්සේක. එබැවින් උන්වහන්සේ අන්‍යයන් দমনය කිරීමට අතිශයින් සුදුසු වූසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞතුරා බුදු බවට පැමිණ වැඩවිසූ 45 වස් කාලය තුල අපමණ සත්වයන් দমনය කළහ. උන්වහන්සේ ලෞතුරා බුදු බවට පැමිණ සත්සතියක් ඉක්ම ගිය පසු සහම්පති බ්‍රහ්ම රාජයා පැමිණ දේසේතු බන්තේ භගවා ධම්මං දේසේතු සුගතෝ ධම්මං යයි දහම් දෙසුමට ආරාධනා කළ පසු බරණැස ඉසිපතනයට වැඩවදාරා එහිදී කරන ලද ප්‍රථම ධර්ම දේශනයෙන් ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුවන් ඇතුළු 18 කෝටියක් බ්‍රහ්මයෝ ධර්ම චක්ෂුෂ ලැබ දමිත වූහ. මේ ධර්ම දේශනය කළේ ඇසළ මස පුර 15ක පෝ දිනයේය. ඉක්බිති තථාගතයන් වහන්සේ අව පෑලවිය දිනයේ ආයුෂ්මත් වප්ප ස්තර වීරයන් වහන්සේට අවවාද කොට ධර්ම චක්ෂුෂ ලබා දී සෝවාන් ඵලයට පැමිණ වූසේක. එසේම දෙවන දිනේ බද්ධිය තවුසන්ටද, තුන්වන දිනේ මහා නාම තවුසන්ටද, හතරවන දිනේ අස්සජි තවුසන්ටද අවවාද කොට ධර්ම චක්ෂුෂ ලබා දී ඔවුන් দমনය කළසේක. පුද්ගලයෙකුගේ দমনය අවසන් වන්නේ අරහත්වයෙනි. කොණ්ඩඤ්ඤ ආදී 5 සෝවාන් ඵලයට පැමිණ ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද හා උපසම්පදාව ලබා ඇතද ඉදිරියටද හික්ම විය යුත්තෝය. එබැවින් තථාගතයන් වහන්සේ පක්ෂයේ 5 වන දිනෙහි ඔවුන් 5 දෙනම එකතු කොට ඉදිරියට හික්ම වුණු සඳහා රූපම් භික්ඛවේ අනත්තා රූපංච හිදං භික්ඛවේ අත්තා අබවිස්ස නයිදං රූපං ආබාදාය සංවත්තේය යනාදී අනාත්ම ලක්ෂණ සූත්‍රයේ දේශනා කළසේක. ඒ දේශනය අසා පංචවග්ගීය භික්ෂූහු සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියෝය. තථාගතයන් වහන්සේ ඒ දේශනයෙන් පංචවර්ගීය භික්ෂූන් দমনය කිරීම අවසන් කළසේක. ඒ කාලයේහි බරණැස බොහෝ සම්පත් ඇති යස නම් සිටු පුත්‍රයෙක් වාසය කරයි. ඔහුට ඒ ඍතුවේහි වාසයට යෝග්‍ය ලෙස කරන ලද ප්‍රාසාද 3ක් විය. ඔහු ඒ ඍතුවේහි ඒ ප්‍රාසාදයේ වාසය කරයි. බුදුරදුන් ඉසිපතනෙහි වැඩහුන් වස්සාන කාලයේ
ඔහුද වර්ෂා කාලයට යෝග ලෙස කරවා තිබූ පහයට ව ස්ත්‍රීන් විසින් පවත්වන නර්තන ගීත වාදිතයෙන් සිත් පිනවමින් වාසය කළේය. එක් රාත්‍රියක ඔහුට කලින්ම නිින්ද ගියේය. පහය තුල පහන දැල් වෙද්දීම නටමින් ගයමින් වයමින් ඔහු පිනවමින් උන් නාටිකාවෝද ඒ තැන වැටි නිදාගත්හ. සිටු පුත්‍රයා කලින් නිින්දෙන් අවදි විය. කලින් එහි පැවති ගැවුම් වැවුම් හඬ නොඇසෙන නැටුම් නොතිබින. එකල්හි ඔහුට පෙවුනේ කට ඇරගෙන කුණු කෙල පෙරමින් ගොරවමින් කෙඳිරි ගාමින් තැන තැන වැටි නිදන නාටිකාවන් ඇති පහය අමු සොහොනක් ලෙසය. දෙව් විමනක්සේ කලින් තිබූ පහය සොහොනක් මෙන් වී තිබුණු දුටු සිටු පුත්‍රයාගේ සිත සැලෙන්නට විය. ලෝකේ නොතිර තැනක තැවි තැවී සිටින්නට වන තැනක යන අදහස ඔහුට ඇතිවිය. සිදු වූ විපර්යාසයෙන් කලකිරුණු සිටු පුත්‍රයාට සිය නිවස බලාගෙන එහි නොසිටිය හැකි විය. ඔහුට පහයෙන් පිට වී යන්නට සිත් විය. එතෙක්කල් පස්කැම් සැප විඳමින් එහිම ඇලී ගැලී සිටි සිටුපුත් නිවනක් ගැන හෝ නිවන් මගක් ගැන නොදනී. යන්නට සිතන නමුත් යා යුතු තැනක්ද නොදනී. එහෙත් ඔහු පහයෙන් බැස මගට බැස නුවරින්ද පිට වී රාත්‍රියේ තනිවම ඉසිපතනය දෙසට ගමන් කළේය. භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ පශ්චිම යාමේ සක්මන් කරනසේක් යස පුත්‍රයා දුරදීම එනු දැක සක්මනින් ඉවත්ව පනවා තිබූ අසුනේහි වැඩ සිටිසේක. සිටු පුත්‍රයා තථාගතයන් වහන්සේට නුදුරින් ගමන් කරමින් උප්පද්දූතං වතබෝ උප්පස්සට්ට වතබෝ යයි උදන් ඇනීය. තථාගතයන් වහන්සේ යස මෙහි එව මෙහි උපද්‍රව නැත හිඳගනුව මම ඔබට දහම් දෙසමියයි වදාළසේක. සිටුපුත් ඊතා සතුටුව පාවහන් ගලවා තබා තථාගතයන් වහන්සේ වෙත එළඹ වැඳ එකත් පසක වාඩි විය. භාග්‍යවතුන් වහන්සේ දාන කතා ආදියෙන් ඔහුට දහම් දෙසා ඔහුගේ සිත මෘදු වී පහන් වී චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගත හැකි තත්වයට පැමිණ කලෙහි ලෞතර බුදුවරුන්ගේ සාමුක්ඛංශික චතුරාර්ය සත්‍ය දේශනාව ඔහුට ප්‍රකාශ කළසේක. ඒ අසා යස සිටුපුත් හට ධර්ම චක්ෂුෂ උපන්නේය. සෝවාන් මාර්ගයට පැමිණියේය. ධම්ම චක්කු ප්‍රතිලාභයෙන් සතුටු සිත් ඇති යස සිටුපුත් තථාගතයන් වහන්සේ සමීපයේම සිටියේය. පහන් වූ පසු ඔහුගේ මෑණියෝ යස සිටුපුත්‍රයා වෙසෙන පහයට ගොස් ඔහු නොදැක ඉමහත් ශෝකයෙන් මහ සිටු වෙත වහා ගොස් ඒ බව ඔහුට දැන්වූහ. සිටුවරයා පුත්‍රයා සොයනු පිණිස සතර දිශාවම අසරුවන් යවා එපමණකින් සතුටු විය නොහි තෙමේද පුත්‍රයාගේ පාවහන් සටහන් බලබලා පාගමනින් ඔහු සොයා ඉසිපතනාරාමයේ දෙසට ගමන් කළේය. තථාගතයන් වහන්සේ දුරදීම ඔහු එනු දැක පුත්‍රයා මෙන් පියාද දමනය කරනු පිණිස සමීපයේ හිඳිනා යස සිටු පුත්‍රයා ඔහුට නොපෙනෙන පරිදි 이르දි ප්‍රාතිහාරයක් කළසේක. සිටුවරයා බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පුත්‍රයා දුටුසේක් දැයි කීය. සිතානෙනි මෙහි වාඩි වෙන්න. මෙහි වාඩි වී සිටියදීම ඔහුට පුත්‍රයා දැකිය හැකි විය හැකිය. යයි තථාගතයන් වහන්සේ වදාළසේක. සිටුවරයා එහිදීම තමාගේ පුත්‍රයා දැකිය හැකි වන බව ඇසීමෙන් ඉතා සතුටුව තථාගතයන් වහන්සේ වැඳ එකත් පසක වාඩි විය. තථාගතයන් වහන්සේ ඔහුට යස කුල පුත්‍රයාට දෙසූ පරිදිම දහම් දෙසූසේක. ධර්ම දේශනා ඇසීමෙන් සිටුවරයා සෝවාන් ඵලයට පැමිණියේය. සිටුතෙමේ පියාට දේශනා කළ ධර්මයට කන් දී සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණියේය. ඉක්බිති ඔහු එහි භික්ෂුභාවයෙන් පැවිද්ද ලබා බුදු සසුනෙහි එක්තරා රහත් භික්ෂුවක් විය. ඉක්බිති තථාගතයන් වහන්සේ සිටුවරයාගේ ආරාධනාවෙන් අලුත පැවිදි වූ යසකුල පුත්‍රයා දෙවනි කොට ඔහුගේ නිවසට වැඩම කළසේක.
එහිදී යසපුත්‍රයාගේ මෑණියන් හා භාර්යාවද බුදුරදුන් වැඳ එකත් පසක හිඳගත්හ. තථාගතයන් වහන්සේ ධර්මදේශනයෙන් ඔවුන්ද දමනය කළහ. ඔවුහුද දහම් අසා සෝවාන් ඵලයට පැමිණ තෙරුවන් සරණ ගොස් උපාසිකාවෝ වූහ. ආයුෂ්මත් යස තෙරුන් වහන්සේගේ ගිහි යහළුවන් වන බරණැස් සිටු අනුසිටුවරයන්ගේ පුත්වන විමල, සුබාහු, පුන්නජි, ගවම්පති යන කුලපුත්‍රයෝ 4 දෙන යස කුලපුත්‍රයාගේ පැවිද්ද අසා උන්වහන්සේ දක්නට ගියහ. යස තෙරණුවෝ ඔවුන් බුදුරදුන් වෙත කැඳවාගෙන ගොස් හඳුන්වා දී ඔවුන්ට අවවාද අනුශාසනා කරන ලෙස අයද සිටියහ. තථාගතයන් වහන්සේ දහම් ඇසුමෙන් ඔවුන්ද දමනය කළහ. ඔවුහුද තථාගතයන් වහන්සේ වෙතින් පැවිද්ද ලබා වැඩිදුරටත් අවවාද අනුශාසනා ලබා සියලු කෙලෙසුන් නසා රහත් වූහ. ඉක්බිති යස තෙරුන් වහන්සේගේ යහළුවන් වන ජනපද වැසි කුලපුත්‍රයෝ 50 දෙනෙක් උන්වහන්සේ දක්නට පැමිණියහ. තෙරුන් වහන්සේ ඔවුන්ද තථාගතයන් වහන්සේ වෙත පමුණුවා දහම් දෙසන ලෙස අයද සිටියහ. තථාගතයන් වහන්සේ ඔවුන්ද ධර්මදේශනයෙන් දමනය කළහ. ඔවුහුද පැවිදිව වැඩිදුරටත් අවවාද අනුශාසනා ලබා සියලු කෙලෙසුන් නසා රහත් වූහ. තථාගතයන් වහන්සේ විසින් මෙසේ දමනය කොට රහතුන් 60 දෙනෙකුන් ලෝකයෙහි ඇති කිරීමෙන් පසු ඒ භික්ෂූන් ධර්ම ප්‍රචාරය සඳහා යවා උන්වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කරනසේක. අතරමඟදී ස්ත්‍රීන්ද කැටුව විනෝදය පිණිස වනයෙහි හැසුරුණු බද්ධවග්ගිය කුමාරයන් 30 දෙනා මුණ ගැසී ඔවුන්ද දමනය කොට පැවිදි කරවා අරහත්වෙහි පිහිට වූසේක. ඔවුන්ගේ විස්තර කලින් දක්වා ඇත. තථාගතයන් වහන්සේ විසින් යස පුත්‍රයාගේ පටන් බද්ධ වර්ගයේ කුමාරවරුන් දක්වා දහම් දෙසීමෙන් දමනය කොට ගිහිගෙයින් බැහැර කරවා තමන් වහන්සේගේ සසුනට ඇතුළු කළ පුද්ගලයන් ගණන 90 දෙනෙක් වූහ. ඔවුන් සෑම දෙනම කිසිදු අඩුවක් නැතිව රිසිසේ පස්කම් සැප විඳිමින් එහි ඇලී ගැලී සිටි ධනවත් වූය. තම තමන් ලබා සිටින උසස් කාම සම්පත්තිය හැර ගිහිගෙයින් නික්ම පැවිදි වන පරිදි එබඳු පුද්ගලයන් දමනය කිරීම තථාගතයන් වහන්සේට මිස අනෙකෙකුට කළ හැක්කක් නොවේ. එබැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක. බද්ධවග්ගිය කුමාරවරුන් දමනය කොට තථාගතයන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කළසේක. එසමයෙහි එහි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යපයයි තවුසෝ 3 දෙනෙක් වෙසෙති. ඔවුන්ගෙන් උරුවේල කාශ්‍යප තවුසන් 500කට නායකයය. නදී කාශ්‍යප තවුසන් 300කට නායකයෙක්ය. ගයා කාශ්‍යප තවුසන් 200කට නායකයෙක්ය. හවස කාලයේහි තථාගතයන් වහන්සේ උරුවේල කාශ්‍යප තවුසා වෙත එළඹ කාශ්‍යපය ඔබට බරක් නොවේ නම් එක් රාත්‍රියක් මේ ගිනිහල්ගෙයි වාසය කරන්නම් යයි වදාළහ. මහණ, මට නම් බරක් නෑ. එහි ගෝර විෂ ඇති නපුරු නාගරාජයෙක් වෙසෙයි. උගෙන් ඔබට නපුරක් විය හැකියි යයි උරුවේල කාශ්‍යප කීය. තථාගතයන් වහන්සේ දෙවනුවද තුන්වනුවද එසේ වදාළ කලෙහි උරුවේල කාශ්‍යපද එසේම කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ කාශ්‍යපය, නාගරාජයා මට හිංසා නොකරනු ඇත. ඔබ මාහට එහි විසීමට අවකාශ දෙනු මැනවයි වදාළහ. එකල්හි උරුවේල කාශ්‍යප, මහණ, රිසිසේ වාසය කරනු මැනව යයි කීය. තථාගතයන් වහන්සේ ගිනිහලට පිවිස තන අතුරා එහි වැඩහුන්සේක. කිසිවෙකු ඇතුළු නොවන ඔහුගේ භවනට කිසි ගරුසරුවක් නැතිව කෙනෙකු ඇතුළු වී හිඳීම ගැන නාගරජු කිපුණේය. කිපුණු නාගරජු බුදුරදුන් පලවා හැරීමට
විසදුම් පිට කළේය. තථාගතයන් වහන්සේද ඔහු දමනය කරනු පිණිස දුම් හලහ. නාගයාගේ දුමෙන් බුදුනට පීඩාවක් නොවින. තථාගතයන් වහන්සේගේ දුමින් නාගයා පෙළින. එයින් ඔහු තවත් කිපී ගිනි පිටි කරන්නට විය. තථාගතයන් වහන්සේද එසේ කළහ. නාගයාගේ ගින්නෙන් තථාගතයන් වහන්සේට අපහසුවක් නැත. තථාගතයන් වහන්සේගේ ගින්නෙන් නාගරාජයා පෙළෙයි. දෙදෙනාම ගිනි පිට කරන්නට වන කල්හි ගිනිහල ගිනි දළුයෙන් වැසී ගියේය. ගින්න දැක තවුසෝ එහි පැමිණ ගිනි ගහ වටා බලා සිටමින් අනේ ලස්සන මහන නාගරාජයා විසින් නසනු ලැබුවේය යයි ඔවුනොවුන් කතා කළෝය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ 이르දි බලයෙන් නාගරාජුගේ තේජස යටකොට ඔහු දමනය කොට පාත්‍රයෙහිලා පසුදින මේ ඔබලාගේ මහානුභාව සම්පන්න නාගයාය යයි උරුවේල කාශ්‍යපට පෙන්වූහ. උරුවේල කාශ්‍යප නාගයා බලා මහමහන නයින් දමනයන්ට සමත් වුවද ඔහුට අපට මෙන් රහත් බවක් නම් නැතයි යයි සිතීය. නාග දමනයෙන් පසු තථාගතයන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ අසපුව සමීපයේ වනලැහැබක විසූසේක. රාත්‍රියෙහි සතර දිගට අධිපති දෙව්වරු සතර දෙනද එහි පැමිණ මහා ගිනි කඳන් හතරක් මෙන් දිලිසෙමින් සතර දිගින් භාග්‍යවතුන් වහන්සේ සමීපයේහි සිටගත්තෝය. උරුවේල කාශ්‍යප දෙවියන් පැමිණ සිටිනු දුටුවේය. ඔහු පසුදින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මහමහන ඉකුත් රාත්‍රියෙහි වනය ආලෝකමත් කරමින් ඔබ වෙත පැමිණ සිටියෝ කවරෙකුදැයි කීය. කාශ්‍යපය සතර වරන් දෙව් රජවරු දහම් ඇසීමට පැමිණියෝ යයි තථාගතයන් වහන්සේ වදාළහ. ඒ ආසා මහමහන කරා සතර වරන් දෙව් රජුන් දහම් ඇසීමට පැමිණෙති. එහෙත් ඔහු අපසේ රහත් නොවෙති යයි උරුවේල කාශ්‍යප සිතාගත්තේය. තවත් දිනක රාත්‍රියෙහි ඒ වනලැහැබෙහි කලින් දුටු ගිනි කඳන් වල මහත් වූද පැහැපත් වූද ගිනි කඳන් වැනි පුද්ගලයෙකු උරුවේල කාශ්‍යප දුටුවේය. පසුදින ඒ ඇවිත් සිටියේ කවරෙක්දැයි තථාගතයන් වහන්සේගෙන් විශාලේය. ශක්‍ර දේවේන්ද්‍ර අබව වදාළ කල්හි ඔහු පෙරසේම මහා ශ්‍රමණයා කරා ශක්‍රයා පැමිණෙතත් ඔහු අපසේ රහත් නොවෙතියයි සිතාගත්තේය. තවත් දිනක රාත්‍රියේ සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සිටියේය. උරුවේල කාශ්‍යප ඔහු දැක පසුදින තථාගතයන් වහන්සේගෙන් රාත්‍රියේ පැමිණ සිටි අමුත්තා කවරේදැයි අසා තථාගතයන් වහන්සේ විසින් ඒ සහම්පති බ්‍රහ්මරාජයයි වදාළ කල්හි පෙරසේම මහමහන කරා බ්‍රහ්මයා පැමිණෙන නමුත් ඔහු අපසේ රහත් නොවේ යයි සිතාගත්තේය. භාග්‍යවතුන් වහන්සේ උරුවේල් දනව්වෙහි වැඩවෙසන කාලයේ උරුවේල කාශ්‍යපයන් වෙත අඟු මගද දෙරට වැසියන් බොහෝ දෙනෙකුන් බොහෝ දේගෙන පැමිණෙන උත්සව දිනයක් ලං විය. ඒ උත්සවයට පෙර දින උරුවේල කාශ්‍යප සිතනුයේ හෙට මෙහි අගු මගද දෙරට වැසි බොහෝ දෙනා පැමිණෙන්නාහ. ඉදින් හෙට මහමහන ප්‍රාතිහාරයක් කළේ නම් ඔහුට ලාභ සත්කාර බොහෝ වන්නේය. මම ලාභයෙන් පිරිහෙන්නෙමි. හෙට දවස මහමහන මෙහි නොආවොත් හොඳයි යයි සිතුවේය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන උතුරු කුර දිවයිනට වැඩම කොට පිඬු සිඟාගෙන අනවතප්ත විල සමීපයේදී වළඳා දහවල් කාලයේහි එහිම විසූසේක. උරුවේල කාශ්‍යප පසුදින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මහමහන ඇයි ඊයේ ඔබ නොපැමිණියේ? ඊයේ අපට බොහෝ කාද්‍ය බෝධ්‍ය ලැබින. අපි ඔබ සිහි කළෙමු. ඔබගේ පංගුවද තැබුවෙමු යයි කීය.
"ඇයි කාශ්‍යප ඔබ ඊයේ මහමහන නොපැමිණියොත් හොඳයි යයි සිතුවේ නොවේද?" තථාගතයන් වහන්සේ වදාළහ. කාශ්‍යප ලැජ්ජා වී "මේ මහන මහත් වූ 이르දි ඇති එක, පරසිද්ධන්නේක. එහෙත් ඔහුට අපමෙන් රහත් බවක් නම් නැතයි සිතුවේය." භාග්‍යවතුන් වහන්සේ උරුවෙල කාශ්‍යපයන් පිරිනැමූ ආහාර වළඳා ඒ වනලැහැබීම විසූසේක. එක් දවසක් තථාගතයන් වහන්සේට පාංසු කූලයක් ලැබුණේය. එය සෝදා ගැනීමට තැනක් නොවීය. එකල්හි සක්දෙව් රජු තථාගතයන් වහන්සේගේ අදහස දැන එය සේදීම සඳහා පොකුණක් කැන ගලක්ද ගෙනවුත් තැබීය. වස්ත්‍රය සෝදා ගැනීමට මහ කළු ගලක්ද ගෙනවුත් තැබීය. තථාගතයන් වහන්සේ හට අල්ලාගෙන පොකුණෙන් ගොඩවීම සඳහා සමීපයේහි කුඹුක් ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණට නමාලීය. පසුදින කාශ්‍යප තවුසා බුදුරදුන් වෙත එළඹ වැළඳීමේ කාලය දන්වා "මහමහන, කලින් මෙහි පොකුණක් නොතිබින, මේ ගලද නොතිබින, මේ කුඹුක් අත්තද මෙසේ නැමී නොතිබින. මේ කිමෙක්දැයි කීය." තථාගතයන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු පාංසු කූලය සෝදන්නට ශක්‍රයා විසින් මේ පොකුණ කනින ලද බවත්, ගල ගෙනවිත් තබන ලද බවත්, කුඹුක් ගස දෙවියා අත්ත නමාලූ බවත් වදාළහ. එකල්හි උරුවේල කාශ්‍යප සක්‍ර දේවේන්ද්‍රයාත් වැඩ කර දෙන මේ මහන මහානුභාව ඇත්තකි. එහෙත් අපට මෙන් රහත්කමක් ඔහුට නැතැයි සිතාගත්තේය. තථාගතයන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ භෝජනය වළඳා ඒ වනලැහැබෙහි විසූසේක. පසුදින උරුවේල කාශ්‍යප තථාගතයන් වහන්සේ කරා ගොස් උන්වහන්සේට වැළඳීමේ කාලය යයි දැන් වූ කලෙහි "කාශ්‍යපය, තෙපි යව, මම එමි" කියා ඔහුව පිටත් කර භාග්‍යවතුන් වහන්සේ දඹදිව මහ දඹගස වෙත ගොස් ඒ ගසින් ගෙඩියක් ගෙන උරුවේල කාශ්‍යපට කලින්ම ගිනිහලට පැමිණ එහි වැඩහුන්සේක. උරුවේල කාශ්‍යප බුදුරදුන් වැඩ සිටි වනලැහැබේ සිට පාගමනින් අවුත් ගිනිහල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක පුදුම වී "මහන, ඔබ කිනම් මගකින් මට පළමු මෙහි යාහෙයිදැයි කීහ." කාශ්‍යප "මම ඔබ පිටත් කොට යම් දඹගසක් නිසා මේ දිවයිනට දඹදිව යයි කියද්ද ඒ දඹගසින් ඵලයක්ද ගෙන මෙහි පැමිණ හිඳගතිමි. කාශ්‍යපය, මේ දඹඵලය මනා වර්ණයෙන් හා සුවඳින්ද රසයෙන්ද යුක්තය. ඔබ කැමති නම් මේ වළඳව." තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප "මහමහන, ඔබ ගෙනා දඹඵලය ඔබම වළඳින්නේයි" කියා "මහමහන, මහත් 이르දි ඇති එක. එහෙත් අපට මෙන් අරහත්වයක් නම් මොහුට නැතයයි සිතුවේය." මෝඩකමම රහත් බව ලෙස සලකා සිටිගෙන උරුවේල කාශ්‍යප තවුසාට මෙතෙක් ප්‍රාතිහාර්ය දැක්වීමෙන්ද තමා නොරහත් බව නොවැටහින ඔහු දමනය කරනු වස් තථාගතයන් වහන්සේ පසුදින ඒ දඹගස සමීපයේ තිබෙන නෙල්ලි ගසින් නෙල්ලි ගෙඩිද, ඊට පසුදින අරලු ගසින් අරලු ගෙඩිද, ඊට පසුදින තව්තිසා දෙව්ලොව පරසතු ගසින් මල්ද ගෙනවුත් උරුවේල කාශ්‍යපට දැක්වූහ. උරුවේල කාශ්‍යප ඒ සෑම අවස්ථාවෙහිම 이르දියක් මිස තමාට මෙන් රහත් බවක් මහමහනට නැතැයි සිතුවේය. එක් දිනක් තවුසෝ 500 දෙනා ගිනි පොදුණු පිණිස දර පලන්නට තැත් කළහ. එක දර කැබැල්ලකුදු නොපැලැන්නේය. මෙයත් මහමහනෙකුගේ ප්‍රාතිහාර්යයක් යැයි තවුසෝ සිතූහ. එකල්හි තථාගතයන් වහන්සේ කාශ්‍යප දර පලන්නදැයි අසා වදාළහ. "පලන්න මහමහන" යයි ඔහු කීය. එකෙනෙහිම දර කොටා 500ය පැලී ගියේය. ඉක්බිති තවුසෝ ගිනි දල්වන්නට තැත් කළහ. කොතෙක් වීරය කළද එක දර කැබැල්ලක්ද ගිනි නොඇලවෙයි. ඔව්හු මෙයත් මහමහනෙකුගේ 이르දියක් යැයි සිතූහ.
තථාගතයන් වහන්සේ ගිනි අවුල වන්නදැයි කාශ්‍යපය යයි වදාළහ. එසේය මහමහණයයි කාශ්‍යප කීය. එකෙනෙහි 500 තැනක ගිනි දැල්වින. තවුසෝ ගිනි පුදා ගිනි නිවන්නට උත්සාහ කළහ. කොතෙක් ජලය වත් කළද ගිනි නොනිවෙයි. මෙයද මහමහණුගේ ප්‍රාතිහාර්යයක් යයි තවුසෝ සිතූහ. තථාගතයන් වහන්සේ කාශ්‍යපය ගිනි නිවන්නේහිද යයි වදාළහ. එසේ යයි කී කල්හි සෑමතැන ගිනි නිවින. කාශ්‍යප පෙරසේම සිතුවේය. සීත ඍතුවේ හිම වැටෙන කාලයේ එක් රාත්‍රියක තවුසෝ නේරංජනා ගංගාවට බැස දියෙහි ගැලීම මතුවීම කරන්නට පටන් ගත්හ. ඔවුනට ගඟින් නැගී ගිනි තැපීම සඳහා තථාගතයන් වහන්සේ ගිනි කබල් 500ක් නිර්මාණය කළහ. තවුසෝ මෙයත් මහමහණුගේ ප්‍රාතිහාර්යයක්මයි සිතූහ. උරුවේල කාශ්‍යප සිරිත් පරිදි මහමහණ ඊර්තිමතෙක් වුවද අපට මෙන් ඔහුට රහත් බවක් නැතැයි සිතුවේය. තථාගතයන් වහන්සේ එහි වෙහෙසෙන සමයෙහි එක් දිනක් අකල් වැස්සක් වැස උන්වහන්සේ විසූ පෙදෙස ජලයෙන් යට වී ගියේය. තථාගතයන් වහන්සේ එක් තැනක ජලය ඉවත් කොට වියලි දූලි නගිනා වූ බිම සක්මන් කරමින් උන්සේක. උරුවේල කාශ්‍යප මහමහණු බේරා ගනිමුයි තවත් තවුසන්ද සමග ඔරුවට නැගී එහි ගියේය. ඔහු ජලමැද වියලි පොළොවෙහි සක්මන් කරන තථාගතයන් වහන්සේ දැක විස්මිත වූයේය. මේ මහණෙක් දැයි කීය. කාශ්‍යප ඒ මමයි කී වදාරා තථාගතයන් වහන්සේ අහසට නැගී ඔහුගේ යාත්‍රාවෙහි සිටිසේක. එකල්හි උරුවේල කාශ්‍යප පෙර පරිදිම සිටිනා තැනට ජලය පවා ගලා නොඑන මේ මහමහණ මහත් 이르දි ඇතියකි. එහෙත් ඔහු අපි මෙන් රහත් නොවෙති යයි සිතුවේය. එකල්හි තථාගතයන් වහන්සේ මේ මෝග පුරුෂයාට සංවේගය ඇති කිරීමට සුදුසු කාලයයි යයි සිතා කාශ්‍යප නුඹට ඇති රහත්කමක් නැත. නුඹ රහත් වීමේ මගට පැමිණියෙක්ද නොවේ. රහත් වීමේ ප්‍රතිපදාවක් නුඹට නැතයි වදාළහ. එකල්හි උරුවේල කාශ්‍යපගේ මානය බිඳී ගොස් දමනය වී ඔහු තථාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාහට ප්‍රවෘජාව හා උපසම්පදාව ලැබේවායයි ඇයද සිටියේය. කාශ්‍යප නුඹ 500ක් තවුසන්ට නායකයෙකි. ඔබ අදහස ඔවුන්ටද දන්වව. ඔවුහුද කැමැත්තක් කරන්නාහයි තථාගතයන් වහන්සේට වදාළහ. එකල්හි කාශ්‍යප තම ශිෂ්‍යයන් වෙත ගොස් පින්වත්නි මම මහමහණ වෙත පැවිදි වන්නට කැමැත්තෙමි. නුමලාද කැමැත්තක් කරව යයි කීය. ආචාර්යනි අපි කලක් පටන්ම මහා ශ්‍රමණයා කෙරෙහි පැහැදී සිටිමු. ඔබ මහමහණයා වෙත පැවිදි වන්නාහු නම් අපිත් එසේ කරමුයි ඔව්හු කීය. ඉක්බිති ඔව්හු හිසකේද ජටාද පිරිකරද කත්ද ගිනි පුදන උපකරණද ගඟෙහි පාකර හැර භාග්‍යවතුන් වහන්සේගේ පැවිද්ද ලබාගත්හ. ගඟ පහළ අසපුවක 300ක් තවුසන්ට නායකව වෙසෙන උරුවේල කාශ්‍යපගේ සහෝදර තවුසා ගඟෙහි පාවී යන ද්‍රව්‍ය දැක මාගේ සහෝදරයාට ඌදුරක් පැමිණියෝදැයි සිතා ඔහුගේ තතු විමසනු පිණිස ගෝල පිරිසද සමග වහා එහි ගියේය. ගෝල පිරිසත් සමග උරුවේල කාශ්‍යප බුදුරදුන් යටතේ පැවිදිව සිටිනු දැක කාශ්‍යපය කිමෙක්ද මෙය උතුම් දැයි ඇසීය. ඇවැත්නි මෙය උතුම්මයි උරුවේල කාශ්‍යප කීය. එකල්හි නදී කාශ්‍යපද ඔහුගේ පිරිසක් සමග හිසකේද ජටාද තවුස් පිරිකර කත්ද ගිනි පුදන උපකරණද ගඟදියෙහි පාකර හැර
තථාගතයන් වහන්සේ වෙත එළඹ පැවිදි විය. ගඟ අසල අසපුවක 200ක් තවුසන්ට නායක වී වෙසෙන උරුවේල කාශ්‍යපගේ සහෝදරයෙකු වන ගයා කාශ්‍යප පාවී යන තවුස් පිරිකර දැක කිමෙක්ද මෙතෙක් තවුස් පිරිකර ගඟේ පාවී යන්නේ මාගේ සොහොයුරන්ට අන්තරායක් වීමක් දෝයයි සිතා එම පිරිසද සමග උරුවේල කාශ්‍යප වෙත ගියේය. සිය පිරිසද සමග උරුවේල කාශ්‍යප බුදුරදුන් වෙත පැවිදි වී සිටිනු දැක එය උතුම් දැයි අසා උරුවේල කාශ්‍යප විසින් එසේය යයි කී කල්හි ගයා කාශ්‍යපද සිය පිරිසද සමග තථාගතයන් වහන්සේගේ පැවිද්ද ලබා ගත්තේය. ඉක්බිති තථාගතයන් වහන්සේ පුරාණ තාපසයන් වූ අලුත පැවිදි වූ දහසකට අධික ඒ භික්ෂු පිරිස හා ගයා ශීර්ෂයට වැඩම කළසේක. දැනට එක්තරා ප්‍රමාණයකින් දමනය වී ඇති ඒ භික්ෂූන් හික්මවා අවසන් කරනු පිණිස එහිදී ඒ භික්ෂූන් අමතා සබ්බං භික්ඛවේ ආදිත්තං යනාදී ආදිත්ත පරියාය සූත්‍ර ධර්මයේ දේශනා කළසේක. ඒ දේශනය ඇසීමෙන් සෑම දෙනා වහන්සේම සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණියෝය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු පිරිස විසින් පිරිවරණ ලදුව රජගහ නුවරට වැඩම කොට බිම්සර රජු ප්‍රදාන කොට තමන් වහන්සේ වෙත පැමිණි මගධ රට වැසි 12 නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන්ද දමනය කළසේක. මෙසේ තථාගතයන් වහන්සේ විසින් උන්වහන්සේගේ ජීවිත කාලයේදී දමනය කරන ලද සත්වයෝ ඊතා බොහෝ වූහ. සවැත් නුවරම උන්වහන්සේ විසින් දමනය කරන ලදු ආර්ය ශ්‍රාවකයෝ වසිටියෝ කෝටි 5කි. ඔවුන්ගේ 3,50,000ක් දෙනාම අනාගාමී වූය. නැවත එහිම ගන්ධබ්බ වෘක්ෂ මූලයේදී යමක ප්‍රාතිහාර්ය දැක්වීමේදී දමිත වූවෝ 20 කෝටියකි. මංගල සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, සමචිත්ත පරියාය සූත්‍රය, පරාභව සූත්‍රය, පුරාභේද සූත්‍රය, කලහ විවාද සූත්‍රය, චුල්හ ව්‍යුහ සූත්‍රය, මහා ව්‍යුහ සූත්‍රය, තුවට්ටක සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය යන සූත්‍ර එක එකක් දේශනා කිරීමේ අවස්ථාවලදී අප්‍රමාණ දේවතාවෝ දමිත වූහ. රජගහ නුවර තථාගතයන් වහන්සේ විසින් දමිත උපාසක උපාසිකාවෝ 3,50,000ක් වූහ. ධනපාල සමාගමේදී 90 කෝටියක් සත්වයෝද, පාරායන සමාගමේදී 30 කෝටියක් සත්වයෝද, ඉන්දසාල ගුහාවෙහි සක්කපඤ්ඤ සූත්‍ර දේශනයේදී 80,000ක් දේවතාවෝද, ඉසිපතනේ ප්‍රථම ධර්ම දේශනා කිරීමේදී 18 කෝටියක් බ්‍රහ්මයන් හා ගණන් නැති තරම් දෙවියෝද, තව්තිසා දෙව්ලොව අභිධර්ම දේශනයේදී 80 කෝටියක් දෙවියෝද, දෙව්ලොවන් බටකල්හි සංකස්ස නගරද්වාරයේදී 30 කෝටියක් සත්වයෝද ඒ අවස්ථාවල් වලදී වෙන වෙනම දමිත වූහ. ශාක්‍ය රට කපිලවස්තුපුරයේ නීග්‍රෝධාරාම බුද්ධ වංශ දේශනයේදී ද, මහා සමය සූත්‍ර දේශනයේදීද අප්‍රමාණ දේවතාවෝ දමිත වූහ. සුමන මාලාකාර සමාගමය, ගරහදින්න සමාගමය, ආනන්ද සෙට්ටි සමාගමය, ජම්බුක ආජීවක සමාගමය, මණ්ඩුක දේවපුත්‍ර සමාගමය, මට්ට කුණ්ඩලී දේවපුත්‍ර සමාගමය, සුලසා නගරසෝබිනී සමාගමය, සිරිමා නගරසෝබිනී සමාගමය, පේසකාර දීතු සමාගමය, චූල සුබද්දා සමාගමය, සාකේත බ්‍රාහ්මණ සමාගමය, ආලාහන දස්සන සමාගමය, සුනාපරන්තක සමාගමය යන සමාගම්හි සුවාසූ දහස බැගින් සත්වයෝ දමිත වූහ. මේ සංඛ්‍යා ගණන්
මිලින්ද ප්‍රඥයේ සඳහන් වේ. මෙසේ බොහෝ සත්වයන් දමනය කළ බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරථී නම් වෙයි. අනුත්තර පුරිස ධම්මසාරථී ගුණය විස්තර කිරීමේදී පණ්ඩිතමානයෙන් මත්ව සිටි සච්චක ආදීන් දමනය කළ හැටිද, කුලමානයෙන් මත්ව සිටි ශාක්‍ය ආදීන් දමනය කළ හැටිද, ජාතිමානයෙන් මත්ව සිටි ඇතැම් බ්‍රාහ්මණයන් දමනය කළ හැටිද, මුලාව මිසදිටුගෙන සිටි ඇතැම් තීර්ථකයන් හා ඔවුන්ගේ ශ්‍රාවකයන් දමනය කළ හැටිද, අංගුලිමාල නාලාගිරි ආලවක වැනි අති ඡණ්ඩයන් දමනය කළ හැටිද, අති සමූල්හව සිටි බක බ්‍රහ්මාදීන් දමනය කළ හැටිද, අදින්න පුබ්බක මච්චරිය කෝසිය ආදී මහ මසුරන් දමනය කළ හැටිද, තවද දමනයට ඊතා දුෂ්කර පුද්ගලයන් දමනය කළ හැටිද විස්තර කළ යුතුය. මේ කුඩා ග්‍රන්ථයෙන් ඒවා විස්තර කළ නොහැකි බැවින් සච්චක දමනය පමණක් මෙහි මෙතන් සිට දක්වනු ලැබේ.